මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය වින්දයා අබේසේකර, ප්‍රකාශය ඥානින්ද පෙරේරා. බැසිල් රාජපක්ෂ මහතා අනිද්දා පාර්ලිමේන්තුවේ දියුරුම් දෙයි. චීන ශ්‍රී ලංකා සබඳතාව ශක්තිමත් කරමින් රුපියල් 16 සමරුකාසියක් නිකුත් කරයි. හෙටත් බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි පුද්ගලයින් එන්නත් කරණයට. ආයෝජන කලාපයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක්. කොවිඩ් ආසාදිතයින් 650ක් අද 1717 දෙනෙකු සුවාතට. යුද හමුදාවෙන් නව ස්වයංක්‍රීය විෂ බීජ හරණ යන්ත්‍රයක්. ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 40 ලක්ෂ ඉක්මවයි. එංගලන්තයෙන් නව ක්‍රිකට් සංචිතයක්. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටකොඩ මහතා සිය දුරෙන් අසීමත් සමග පුරප්පාඩු මන්ත්‍රී අසුන සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නම් කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට දන්වා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා පැවසුවේ අනිද්දා දිනේදී බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දෙන බවයි. හෙට දිනේදී මැතිවරණ කොමිෂන් සභාව රැස් වී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර පවතින රාජතාන්ත්‍රික සබඳතාවේ 65 වෙනි සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 7 සංවත්සර සැමරීම නිමිත්තෙන් රුපියල් 16 සමරුකාසියක් නිකුත් කරයි. එය මහ බැංකුව අධිපතිවරයා අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විය. කාසියේ එක් පසෙක ශ්‍රී ලංකාවේ හා චීනයේ ජාතික ධජ සමගින් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ ඉදිරිපස පෙනුම කාසිය මැදේ දැක්වේ. අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත වදින්සාවලට හා වෙනත් ක්‍රූර අමානුෂික හෝ අවමංසාගත සැලකිල්ලට නැතහොත් දඬුවමට එරෙහි සම්මුති සංශෝධන පනත් කෙටුම්පත අපරාධ නඩු විභාග සංග්‍රහ විශේෂ විධිවිධාන පනත යටතේ නියමයන් සහ අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සමාජිකින්ගේ වැටුප් හා දීමනා ප්‍රතිශෝධනය කිරීමේ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒවා ඉදිරිපත් කරමින් සභාව ඇමති අලි සබ්රි මහතා පැවසුවේ සිරමැදිරිවල පමණක් නොව සැකකරුවන් රඳවා සිටින වෙනත් ස්ථානවල අඩුපාඩු පෙන්වා දී මහේස්ත්‍රාත්වරයාට සුදුසු පියවර ගැනීමට මෙම සංශෝධන වලින් අවකාශය ලැබෙන බවයි. නීතියේ ප්‍රමාදයට පිළියමක් ලෙස අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණය කරේ. යල්පැනගිය නීති වෙනස් කිරීමට කමිටු 3ක් පත් කර ඇත. විවාදයට එක්කමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ රටේ නව ආයෝජන ප්‍රතිපත්තිවලට එරෙහි වන විවිධ බලවේග එම සංවර්ධන ක්‍රියාවලින්ට බාධා එල්ල කරන බවයි. රටේ අනාගතය වෙනුවෙන් ත්‍රස්තවාදී පනත සංශෝධනය කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය. දැන් මේ ක්‍රියාත්මක කරන්න හදන්නේ මේ කාලවකවානුව තුල අර හිට්ලර්ගේ කාලේ කරා වගේ මේ රටේ ඝාතනයක් සිද්ධ වුණා 40000 75000 අතර ප්‍රමාණයක් කියලා. දැන් මේවට තටු වෙන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුළේම දමිළ ජාතික සන්ධානය ඇවිල්ලා කරන එක ප්‍රකාශත් එක්ක තමයි. ඒ ඉන්න අය තමන්ගේ දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාවලින් ඉස්සරහට ගෙනියන. දැන් මෙයාට කවුරුත් කතා කරුවේ නැහැ. එවකට පාර්ලිමේන්තුව කතා කරෙත් නැහැ, විදේශ ඇමති කතා කරුවෙත් නැහැ, කවුරුත් මේකට කතා කරුවේ නැහැ. මේක දිගින් දිගටම වුන් ගෙනියනවා දැන්. බොහොම පැහැදිලිව දරුස්මාන් වාර්තාවේ කියනවා 40000ක ප්‍රමාණයක් මරලා දැම්මයි. අපි අපේ ඇස් දෙකෙන් දැක්කා මේ රටේ ජනතාව දමිළ මුස්ලිම් සිංහල කියලා ભેදයක් නැතුව ලක්ෂ 3කට වැඩිය ජනතාවක් විශාල අමාරුවකින් මේ වෙල්ලමුල්ලි වයික්කාල්ල ඉඳලා එළියට ඇවිල්ලා අපේ රටේ හමුදාවන් උස්සගෙන සමහර දරුවෝ අරන් ගියේ. මේ අයත් හමුදාවක් විදිහට තමයි අවසාන වශයෙන් පාවිච්චි වුනේ. සිවිල් යුද්ධයේදී යම් ප්‍රමාණයක් මීයන්නේ නැති එක වෙනම කාරණයක්. නමුත් පැහැදිලිව අපි කියන්න කැමතියි මෙවැනි මනුෂ්‍ය ඝාතනයක් නැත්තම් මෙවැනි ඝාතනයක් සිද්ධ වුණේ නැහැ කියලා.
ක්‍රූර ලෙස වදින්සා කරන පුද්ගලයන්ට දෙන දඩුවම් වැඩි කිරීම යෝග්‍ය ක්‍රියාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී WDJ සෙනවිරත්න මහතා පැවසිය. පොලිසියට කෙනෙක් ගියාම ඔහුට කාගවත් පිළිසරණක් නැහැ. අපි දන්නවා 1973 දී මේ රටේ හිටපු සුප්‍රසිද්ධ අපරාධ නීතිඥවරයෙක් අර්ඩි පෙරේරා මහත්තයා එතුමා මොරටුව පොලිසියට ගිය වෙලාවේ එතුමාට පහර දීලා එතුමාටත් තුවාල කරා. එවැනි තත්ත්වයන් පොලිසිය වල ඇති වෙනවා. එතකොට පොලිසියට යම් කිසි කෙනෙක්ගේ පැමිණිල්ලක් මත එහෙම නැත්නම් සැකයක් මත ගෙන ගියාම ඔහුට අත්වන ඉරණම ගැන අපිට අමුතුවෙන් කියන්නට ඕන නැහැ. සමහර අය සාමාන්‍ය සුළු වැල්දියට පොලිසියට ගෙනිච්චාම ඊට පවෝදා උසාවියට එන්නේ කොරග ගහ. ඇයි එයාට තලලා කකුල් වල තුවාල ඇති කරලා ඒ වගේම ඒ අයට අප දුන්නත් සති ගාණක් ඒ අය නිවාසවල ප්‍රතිකාර ගන්න. මේකෙන් වෙන්නේ මොකද්ද? ඒ අයට සුමාන ගාණක් තමුන්ගේ පවුල් නඩත්තු කරන්න වැඩක් පොඩක් කරගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. මේ සාමාන්‍ය සුළු වැල්දියෝ. මේ මොන වරදකට උනත් පොලිසියට පුළුවන් කමක් නැහැ කෙනෙකුට පහර දෙන්න. ඒ පහර දීම නිසා අපි දන්නවා සමහර තැන්වලදී පොලිසියේදී සැකකරුවන්ගේ ජීවිත පවා නැති වෙච්ච අවස්ථාවන් තියෙනවා. ඒ නිසා මේ සංශෝධනය ඉතා වැදගත් කියලා මම කියන්නට ඕන. විවාදයට එක්කමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කළේ පුද්ගලයින්ට හිරිහැර කිරීමට දේශපාලනය අවියක් ලෙස භාවිත නොකළ යුතු බවයි. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙන් විදේශ රටවලින් මෙරටට එල්ලවන බලපෑම් අවම කරගත හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තියෙන වැදගත් අංගය තමයි මේ දේශපාලනයේ අවියක් නොවිය යුතුයි පුද්ගලයෙකුට හිරිහැර කරන්න. මේ පසුගිය රජේ ඒක වුණා. ඒක අපි දැක්කා. අපි වට විරුද්ධ වුණා. නමුත් ඒ වෙලාවට ඒක කරන්න දෙයක් තිබුණේ නැහැ. වෙනම ක්‍රමවේදයන් හැදුවා. ඒ නිසා අපි කවුරුත් මේ ක්‍රමවේදයන් වල වැරද්ද තේරුම් අරගෙන දේශපාලනික වශයෙන් යම් කිසි ආකාරයක ක්‍රියාවක් කිරීම ඒ කාරණා සම්බන්ධයෙන් කවුරුවත් ප්‍රමාණ භාරයට පත්විය යුතුයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. සංශෝධනයෙන් පමණක් අපේ රටේ මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේ සඳහා පොලිසිය සන්නද්ධ කරන්න ඕන. අපි දන්නවා මේ පොලිසියට අවශ්‍ය පහසුකම් දෙන්න ඕන. පොලිසියෙන් තමයි අධිකරණයට නඩුව ඉදිරිපත් කරන්නේ. පොලිසියට තමයි බලය තියෙන්නේ. ඒක තමයි ගිහිල්ලා අධිකරණයට ඉදිරිපත් කරන කාරණාව සම්බන්ධයෙන් තමයි රජයේ නීතිඥ වෙන්න පුළුවන්, වෙන නීතිඥ මහත්තයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විනිශ්චයකාරවරයෙක් වෙන්න තමන් ඉදිරියේ තියෙන කරුණු මත තමයි තීන්දුවක් දෙන්න බල කරලා තියෙන්නේ. අපේ රටේම දියුණු කළා නැහැ. ඉතින් මේ තත්ත්වයන් වර්ධනය කර ගැනීමට මූලාරම්භය තමයි අද අරන් තියෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා සභාව අමතුමින් මෙම සංශෝධන ගැන විරෝධයක් නොමැති බව ප්‍රකාශ කළේය. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ආයෝජන කලාපය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීමේ විශාල අඩුවීමක් මේ වන විට පෙන්නුම් කරයි. දිවයිනේ සියලු ආයෝජන කලාප තුළ කොවිඩ් මර්ධනයෙන් අත් කරන වැඩපිළිවෙල සාර්ථකව සිදු කරමින් පවතී. පෙරේදා දිනන වන විට එහි මුළු සේවක සංඛ්‍යාවෙන් 60%කට වැඩි පිරිසකට කොවිඩ් මර්ධනයෙන් ලබා දී තිබේ. මේ වන විටත් නැගෙනහිර පළාතේ ආයෝජන මණ්ඩලය යටතේ ඇති සියලුම ආයතනයන්හි සේවකින් සම්පූර්ණයෙන්ම එන්නත් කර අවසන්ය. උතුරු පළාතේ සේවකින් 85% පමණ එන්නත් කරණයට ලක් කර ඇත. ඉදිරි දෙසතිය තුළ ආයෝජන මණ්ඩලය යටතේ ඇති සියලුම කර්මාන්ත ශාලාවල කාර්ය මණ්ඩලයට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන් කිරීමට නියමිතයි. ලබන මාස අවසානයේ පෙර එහි දෙවන මාත්‍රාව ලබා දෙන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා ජාතික ගුවන්විදුලියට ප්‍රකාශ කළේය. තවත් කොවිඩ් ආසාදිත මරණ 45ක් වාර්තා වෙයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ එම මරණ තහවුරු කර තිබේ. මියගිය පුද්ගලයන් අතර පිරිමි පුද්ගලයෝ 30 දෙනෙක් සහ කාන්තාවෝ 15 දෙනෙක් වෙති. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 36 දෙනෙකු කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇත. අවුරුදු 30-59 අතර වයස් කාණ්ඩයේ පුද්ගලයන් 8 දෙනෙකුද මිය ගොස් ඇති බව වාර්තා වේ. කොවිඩ් ආසාදිතයින් 650 දෙනෙකු අද වාර්තා විය. එමෙන්ම කොවිඩ් ආසාදිත පුද්ගලයන් 1717 දෙනෙකු සුවය ලබා ඇත. සෞඛ්‍ය සේවයේ පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීන් 14ක් ආරම්භ කර තිබූ වැඩවර්ජනය අවසන් කරේ. අද පසුරුවේ සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සමග පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇත. නිසි උසස්වීම් ක්‍රමවේදයක් ලබා දීම, වැටුප් විෂපතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 14ක් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වුණි. වර්ජනය නිසා අයෙකුත් දිනවල රෝගීහු දැඩි ලෙස පීඩාවට පත්වී සිටියහ. යුද හමුදාවේ පර්යේෂණ විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය නව ස්වයංක්‍රීය විෂබීජ හරණ යන්ත්‍රයක් නිෂ්පාදනය කර තිබේ. එය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත හඳුන්වා දුන්නේ.
එමගින් විෂබීජ හරණ දියර ලීටර් 4ක ප්‍රමාණයක් ගබඩා කිරීමෙන් පුද්ගලයින් 600 දෙනෙකුගේ දෑත් විෂබීජ හරණය කළ හැකිය. විදුලි ආරෝපණයෙන් පසු පැය 48ක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ හැකියාවද එම යන්ත්‍රය සතුය. අඩු පිරිවැයකින් නිෂ්පාදනය කළ හැකි මෙම යන්ත්‍රය රට තුළ නිෂ්පාදනය කිරීමේ හැකියාවක් පවතී. ලැබෙන ඇනවුම් වෙනුවෙන් යන්ත්‍ර නිෂ්පාදනයට සහ ඒ පිළිබඳ දැනුම අවශ්‍ය පාර්ශවිත ලබා දීමට සූදානම් බව යුද හමුදා පර්යේෂණ ඒකකය සඳහන් කරයි. නාරායන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති දැව සංස්ථා ප්‍රදර්ශනාගාරයේ අලෙවි මධ්‍යස්ථානයේ මෙම වසරේ ගත වූ කාලය තුළ රුපියල් 68,41,085ක භාණ්ඩ අලෙවියක් සිදුව තිබේ. වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සිබී රත්නායක මහතා ජාතික ගුවන්විදුලියට ප්‍රකාශ කළේ ගුණාත්මක බවින් ඉහළ සැපයුම් ධාරිතාවක් පවත්වාගෙන යාමට ක්‍රියා කරන බවයි. තත්වෙන් උසස් දැව භාණ්ඩ පහසු මිලකට මෙහිදී ලබාගත හැකිය. ප්‍රමුඛ පුවත මීළඟට. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම බෝනස් තීමනාව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ග්‍රෑන්ඩ් බෝනස් රුපියල් මිලියන 8,600ක අසම සම ජීවිත රක්ෂණ බෝනස් තීමනාව මෙවරත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ හිමියන්ට මෙම තීමනාව රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්ම පමණයි. වැඩි විස්තර සඳහා අමතන්න 0112 357 357 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. බස්නාහිර පළාතේ පදිංචි අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් මර්ධන එනත ලබා දීම මේ දිනවල සාර්ථකව සිදු කරේ. හෙට දිනේදී කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී සයිනෝෆාම් එනත ලබා දීම නාවික හමුදාව මගින් සිදු කරයි. එදී සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙන්ම දෙවන මාත්‍රාවද ලබා දීමට නියමිතයි. එබැවින්ම අදද එම පරිශ්‍රයේදී සහ තවත් ස්ථාන දෙකකදී සයිනෝෆාම් එන්නත ලබා දීම සාර්ථකව සිදු කෙරිණි. රටේ විශාල ව්‍යසනයක් පවතින මෙවැනි අවස්ථාවක ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව ලෙස ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කැපවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොවිඩ් මර්ධනය සඳහා වගකීම් සහගතව ක්‍රියා කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී. දැනටත් කොවිඩ් ආසාදිතයන් 1500ක පමණ සාමාන්‍ය අගයක් දිනපතා ලැබෙන අවස්ථාවක දිනකට කොවිඩ් ආශ්‍රිත මරණ 40ක් පමණ සිදුවන අවධියකයි අපි මේ පසු කරමින් සිටින්නේ. ඒත් එක්ක ඩෙල්ටා ප්‍රභේදයක් පිළිබඳව වාර්තා වෙනවා. යම් කිසි සුළු සංඛ්‍යාවක් හෝ ප්‍රබල ප්‍රදේශවලින් වාර්තා වෙනවා. එවන් අවධියක අපි කළ යුතු තිබෙන්නේ ශ්‍රී ලංකාවට රැගෙන ආපු එන්නත් හැකේක්වනින් ජනතාවට ලබා දීමට මේ සඳහා උරුදින ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා වෛද්‍ය බලකායන් අනෙකුත් ඇය පිනට පහළ වූ මේ වීරෝදාර රණවිරුවන් කරන ක්‍රියාවලිය අති විශිෂ්ටයි. ඉතින් මම හිතන්නේ අපි හමුදාවල පැත්ත සිටින්නේ රටේ ජනතාව වෙනුවෙන් කළ හැකි උපරිමය කරන්න. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. හෙට පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා පැය 12ක කාලයක් ප්‍රදේශ රැසකට ජලයක් සිටුවේ. හම්බන්තොට උතුර හම්බන්තොට දකුණ සහ සිරිපෝපුර ග්‍රාම නිලධාරී වසම යන ප්‍රදේශවලට එලෙස ජලයක් සිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල අපහන මණ්ඩලය දැනුම් දෙයි. හම්බන්තොට ජල සම්පාදන ක්‍රමයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම එලෙස අත්හිටුවේ. විදෙස් පුවත්. එංගලන්තයේ පාසල් සිසුන් සඳහා පනවා ඇති ජෛව ආරක්ෂක බුබුල ක්‍රමය අහෝසි කරේ. එරට අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ ස්වයං නිරෝධායනය හේතුවෙන් පාසල් සිසුන් රැසකට අධ්‍යාපන කටයුතු මගහැරී ඇති බවයි. 6,41,000කට අධික පිරිසක් ඒ අතර වෙති. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ මුව ආවරණ පැළඳීම ලබන සැප්තැම්බර් මාස සිට අවශ්‍ය නොවන බවද එංගලන්ත බලධාරීන් පවසා ඇත. මේ හේතුවෙන් රට කොවිඩ් ව්‍යාප්තිය සීග්‍රයෙන් ඉහළ යා හැකි බව ගුරු සංගම් අනතුරු අඟවයි. ගත වූ පැය 24 තුළ රුසියාවෙන් කොවිඩ් මරණ 737ක් වාර්තා වෙයි. ඉන්දුනීසියාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 728කි. කොවිඩ් ආසාදිතව ඉරානයේ පුද්ගලයින් 146 දෙනෙකුද බංග්ලාදේශයේ පුද්ගලයින් 163 දෙනෙකුද මිය ගොස් ඇත.
පිලිපීනෙන් කොවිඩ් මරණ 104ක්ද මැලේසියාවෙන් කොවිඩ් මරණ 103ක්ද වාර්තා වේ. ඒ අනුව සමස්ත ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 40 ඉක්මවා තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මාතර වලස්මුල ප්‍රදේශයේ නව සංවර්ධන ව්‍යාපෘති 2ක් ආරම්භයි. ඒ යටතේ එම ප්‍රදේශයට වාණිජ ගොඩනැගිල්ලක් සහ මහජන පොලක් ඉදිකරේ. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 97කි. වාණිජ ගොඩනැගිල්ල මහල් 3කින් සමන්විතයි. මේ ඉදිකිරීම ලබන නොවැම්බර් මාස අවසන් කරයි. වලස්මුල මහජන පොලේ ඉදිකිරීම ආරම්භුනේ 2013 වසරේදී. ඉන් අනතුරුව ඇති වූ දේශපාලන වෙනස්කම් මත එම ව්‍යාපෘතිය අතරමඟ නැවතුණි. 2014 වසර අවසන් වන විට ඉදිකිරීම 60%ක් පමණ අවසන් වී තිබූ නමුත් ගෙවුණු වසර පහ තුර ඉදිකිරීම කටයුතු සිදු කරුණේ 5% තරම් අඩු ප්‍රතිශතයකිනි. මෙහි වෙළඳුන් 1060 දිනකට වෙළඳාම් කිරීමේ ඊට පහසුකම් පවතී. ක්‍රීඩා පුවත්. පාකිස්තානයේ සමග අනිද්දා ආරම්භ වීමට නියමිත තරඟ 3කින් යුත් එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා නව සංචිතයක් නම් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වය බෙන් ස්ටොක්ස් දරයි. එංගලන්ත ක්‍රීඩකයන් 30 දෙනෙකුට සහ කාර්ය මණ්ඩල සමාජිකින් 90 දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මෙම පියවරගෙන තිබේ. වෛරසය ආසාදනය වූවන්ගේ සමීපතම ආශ්‍රිතයින් ලෙස එක්දින සංචිතයේ සියලු දෙනා හඳුනා ගැනීමත් සමගම ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් කර ඇත. නම් කර ඇති නව සංචිතයට මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 9 දෙනෙකු ඇතුළත් වේ. පුහුණුකරු වශයෙන් ක්‍රිස් සිල්වර්වුඩ් කටයුතු කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයෙන් ජාතික සංවර්ධන බැංකුව වෙත ඇමරිකානු ඩොලර් මිලියන 75ක් ලබා දී තිබේ. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ බලපෑමට ලක් සිටින ව්‍යවසායකින් අරමුණු කරගෙන මෙය ලබා දී ඇත. මෙම අරමුදල් සැපීමේ එකඟතාව අනුව මින් කොටසක් කාන්තාවන්ට හිමි හෝ කාන්තාවන් සයිබල ගණන නිෂ්පාදන හා සේවා සපයන ව්‍යාපාර වෙත ලබා දිය යුතුය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිප් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය හා ඊට මඟ පෙන්වීම අරමුණු කොටගෙන මිනිස් බල හා රැකරක්ෂා දෙපාර්තමේන්තුව සාර්ථක ව්‍යාපාරයක් ගොඩනැගීමට අත්වැලක් නමින් අත්පොතක් සම්පාදනය කර ඇත. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන හා දැනට ව්‍යාපාරවල නිරත ව්‍යවසායකින් වෙනුවෙන් මෙය සම්පාදනය කර ඇත. ඔවුන්ට අවශ්‍ය දැනුම පුහුණුව හා උපදෙස් ලබා ගැනීමට ඇති ආයතන සහ ඊට අදාළ තොරතුරු රැසක් මෙහි අන්තර්ගතය. එම දෙපාර්තමේන්තුවේ www.dome.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම අත්පොත ලබාගත හැකිය. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි.
සයුරු සමග සුරැකීම. බස්නාහිර සබරගමුව වයඹ දකුණු සහ මධ්‍යම පළාත්වලට වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු පළාත්වල තනින් තන රාත්‍රී කාලයේදී වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල දැන්වෙන්න යලිත්. බැසිල් රාජපක්ෂ මහතා අනිද්දා පාර්ලිමේන්තුවේ දීරුම් දෙයි. චීන ශ්‍රී ලංකා සබඳතාව ශක්තිමත් කරමින් රුපියල් 16 සමරුකාසියක් නිකුත් කරයි. හෙටත් බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි පුද්ගලයින් එන්නත් කරණයට. ආයෝජන කලාපේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක්. අද කොවිඩ් ආසාදිතයින් 650ක් 1717 දෙනෙකු සුවාතට. යුදහමුදාවෙන් නව ස්වයංක්‍රීය විෂබීජ හරණ යන්ත්‍රයක්. ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 40 ලක්ෂයක්ම වයි. එංගලන්තයෙන් නව ක්‍රිකට් සංචිතයක්. රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්තියින් සමාප්තයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවි ඔස්සේද ඔබට සවන් දිය හැකියි. ජාතික ගුවන්විදුලියේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට.